සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපුකොටුව. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. කිරින්ද මුහුදේදී අනතුරට ලක් වූ නෞකාවට සහන සැලසීමට ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්වෙයි. ධම්මික පැණිය බිව් සුව ඇමතිනි පවිත්‍රාටත් කොවිඩ් වැළඳෙයි. ඉන්දියානු කොවිඩ් එන්නද ලබන සතියේ දිවයිනට. මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට ලක්ෂ 6ක් මුනිදේ එවනවා ලංකාවට. පැණිය නිපද වූ ධම්මික බණ්ඩාර පොලිසියට ගෙන්වයි. වෛද්‍යවරයෙකුට පහර දුන් බව පිළිගනී. පහර දීමක් වුණා කියලා පිළිගත්තා. බලෙන් ගත්ත වීඩියෝ කියලාත් ඒක මම පිළිගත්තා. ප්‍රසිද්ධ මාධ්‍ය තුලම මම මේක වැරද්ද නිවැරදි කරනවා කියලා පිළිගන්නේ පොරොන්දු වුණා. කෝටි 100 ඉක්ම වූ විල්පත්තු වන විනාශයේ පාඩුව ගෙවන්නයි බදුදීන්ට ලිඛිතව දන්වයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය මෙවන විට හික්කඩුවේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මැති ඇමතිවරුන් ගණන 5 දක්වා ඉහළ ගියා. දවසේ පුවත. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියට කොවිඩ් ආසාදිත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරුවේ තහවුරු කළා. ඇය මෙවන විට හික්කඩුවේ පිහිටි හෝටලයක නිරෝධායනයට යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවක් සඳහා ඇය අවසන් වරට සහභාගී වී සිටියේ මෙලෙසින්. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු තවත් සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් දැක්ව සිටියා. සෞඛ්‍ය අමාත්‍යවරීද සමගින් මේ වන විට මෙරට මැති ඇමතිවරුන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. ඒ අතරින් සෞඛ්‍ය අමාත්‍යවරිය සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය පානය කළද ඔවුන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වුණා. කෙසේ වෙතත් පැණිය නිපද වූ ධම්මික බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. සෞඛ්‍ය වෛද්‍යතුමීට මං බෙහෙත් ගෙනින් දුන්නා. මාත්‍රාව අනුව හැන්දකින් බොන්න කිව්වා. එතුමී ඒ වෙලෙදි හැන්දෙන් බිව්වා. එතනින් පස්සේ එතුමී මාත්‍රාව අනුව බෙහෙත් බිව්වද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේ බෙහෙත් එතුමී මාත්‍රාව අනුව බිව්වනම් මං හොඳින්ම දන්නවා මේ අසනීප හැදෙන්නේ නැහැ කියලා. මේ බෙහෙත් මාත්‍රාව අනුව බීපු කිසි කෙනෙකුට මං හිතන්නේ මේ වෙනකොට නම් මේ අසනීප හැදුන්නේ නැහැ. මේ අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මන්ත්‍රීවරු කියන්නේ හැම උත්සවයකටම සහභාගී වෙන උදවිය. එහෙම ගියාම ඒ උදවියට යම් යම් තැන්වලදී මේ ඇදෙන මිසක පාර්ලිමේන්තුව ඇතුළේදී කාටවත් බෝ වෙච්ච බවක් මේ වෙනකන් අපිට දැනගන්න නැහැ. සියලු දෙනාම PCR පරීක්ෂණ නිරන්තරයෙන් අපි යොමු කරනවා. එහෙම කළා බලනවා කණ්ඩායම රැකගන්න. මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වෙමින් සිටින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නැතැයි තහවුරු වී තිබෙනවා. අමාත්‍යවරයාට සහ පවුලේ සමාජිකයන්ට සිදු කළ PCR පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර කොවිඩ් ආසාදිතව මේ වන විට කොග්ගල පිහිටි හෝටලයක ස්ථාපනය කර ඇති මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද සිය විවාහ සංවත්සරය සැමරීමට අමතක කළේ නැහැ. මේ අතර පැණිය පානය කළ මැති ඇමතිවරුන්ට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. COVID-19 වසංගතය පෙරදිවීමට උත්සාහ කරේම මිත්‍යා මත උඩ ඉඳගෙන ඔබතුමියලා පැණිය බොන්න කිව්වා ජනතාව පැණිය බිව්වා ඊළඟට දැන් ඔබතුමියලා හැංගෙනවා දැන් ජනතාවත් හැංගෙන්න පටන් ගන්නවා මේක පාර්ලිමේන්තුවට හැදිච්ච එක පිළිබඳව අපි සතුටු වෙන්නේ නැහැ හැබැයි අපිට හිතෙනවා එක පැත්තකින් බැලුවා මේගොල්ලන්ට හැදිච්ච එක හොඳයි කියලා නිසා අපි කියන්නේ හැක ඉක්මනින් මේ රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ පාර්ලිමේන්තුව ආරක්ෂා වීමට ඉස්සෙල්ලා ඉන්දියාවේ එන්නත වහාම ලංකාවට ගෙනල්ලා මේ ලබා දීමේ කාර්යභාරය කරන්න සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ අය මැදිහත් වෙලා
වෙලා නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් වල සෞඛ්‍යාංශ කාර්ය මණ්ඩල එකතු වෙලා මොනවා හරි කරන මැදිහත් වීම ඇතුළේ බේරෙනවා. නැතුව පැණි බීලා නෙමෙයි මේ බේරෙන්නේ. ලෝකේ වසංගත පාලනය කරලා තියෙන වෛරස් පාලනය කරලා තියෙන එන්නත් වලින් උගුරට දාන බෙහෙත් වලින් නෙමෙයි ඇඟට විදින බෙහෙත් වලින්. මේ වෛරස් එකත් එක්ක ෆයිට් කරන්නට දිවාරය නොබලා එන්නත් හදද්දී අපේ ආණ්ඩුව සෞඛ්‍ය ඇමතුමේ ගඟට මුට්ටි දැම්මම මුට්ටි දානකොට රෝගීන් 10000යි දැන් 57000යි. මුට්ටි දානකොට මරණ 20යි දැන් 280යි. ඊට පස්සේ අර පැණිය බදාගෙන හිටියා. මුට්ටි අතෑරියත් රාජ්‍ය අනුග්‍රහයෙන් පැණිය ප්‍රොමෝට් කරත් රාජ්‍ය අනුග්‍රහයෙන්. එනිසා සෞඛ්‍ය ඇමතුමේනි ඔය පැණි බීලා හරියන්නේ නැහැ. ගඟට වතුර දාලා හරියන්නේ නැහැ. මුට්ටි විහිකලා හරියන්නේ නැහැ. පැණිය කාളിයම්මාගෙන් විනාශ වෙච්ච බවත් අපිට දැන් පැහැදිලිව පේනවා. අවාසනාවකට සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රසිද්ධියේ මේ පැණිය පානය කරපු කෙනෙක් වුණත් අපි විශ්වාස කරන්නේ මේ පැණි සංස්කෘතිය හදපු කෙනා සෞඛ්‍ය අමාත්‍යවරිය නෙවෙයි. ලංකාවේ මේ රෝගය ආපු දවසේ ඉඳලා මෙවැනි මිත්‍යා සංස්කෘති හදන එක රජයේ අනුග්‍රහයෙන් සිද්ධ වුණා, මාධ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වුණා. මේ සියල්ල කරේ මේ රටේ ඉන්න කපුවවත්, මේ රටේ ඉන්න වෙලෙන්දවත්, මේ රටේ ඉන්න නූගත්සු කියන කට්ටියවත් නෙවෙයි, මේ රටේ වියත්තු. දවසේ පුවත ඉන්දිය කොවිඩ් මර්ධන එන්නතේ පළමු තොගය ලබන බදාදා මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කළුතර වලල්ලාවිට ප්‍රදේශයේ අද පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 7 වන අදියරට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් රජය ගන්නා තීන්දුව තීරණ සම්බන්ධයෙන් Taman වගකීම බාර ගන්නා බවයි. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් ඔවුන්ගේ ගැටලු විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 7 වැන්න කළුතර වලල්ලාවිට ප්‍රදේශයේදී අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් නොමිලේ එවනවා ලංකාවට. අපි ඊට පහුවෙන්ද ඉඳලම මේ එන්නත මුලින්ම ඉදිරියෙන්ම ඉන්න ඒ දොස්තර මහතුරුන්ට PHI මහතුරුන්ට හෙදියන්ට මේ කට්ටියට අපි ලබා දෙනවා. ඊළඟට හමුදාවේ පොලිසිය ඒ අයට ලබා දෙනවා. ඊළඟට ඉතාමත්ම හැදෙන්නට පුළුවන් වයසක ඒ අයට අපි ලබා දෙනවා. ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනයෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනොත් ඉක්මනින්ම ඒකට කටයුතු කරගෙන යනවා. මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගිවිසුම. ගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදී සාගල රත්නායක එමතුමා ඒ රටේ නියෝජිතින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙනවා. මේ හැම ගිවිසුමක්ම එකපාරටම මම ඇවිල්ලා මේක කරන්නේ කිව්වම එතන වැරදි මතයක් යනවා. රාජපක්ෂලා ආවම ඔක්කොම දෙන්නේ චීනෙට. අපි එහෙම කිසිම රටකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ නැහැ. මොකක්ද මේ පර්යන්තෙන් කරන්නේ? වැඩි ආදායම අපිට එන්නේ මෙන්න මේ ප්‍රතිඅපනයනය කිරීම නිසා. දැනට 66%ක් මේ ප්‍රතිඅපනයනය කරන්නේ අපි ඉන්දියාවත් එක්ක. අපිට මේක නැති වුණොත් පර්යන්ත හැදුවා කියලා වැඩක් නැහැ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දියන් අගමැතිතුමා මේක ගැන කතා කරා. අපි ඒ වෙලාවෙත් අත්සන් කළ තිබුණු ගිවිසුම පිළිබඳව මම කිව්වා ඒ ගිවිසුම විදියටම කරන්න බෑ අගමැතිතුමනි. ඒකෙන් අපි ණයක් ගන්න වෙනවා. අපිට මේ වෙලාවේ ණය ගෙවන්න බෑ. ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් අපි යෝජනා කරන්නම්. හුඟක් වෙලාවට මට කියනවා මේ ඔබතුමා මේවා කියන්න යන්න එපා. මේක ඇමතිතුමාටම කියන්න දෙන්න කියලා. නමුත් රටේ නායක හැටියට මම හැම වගකීමක් උභාරම. අනිත් රජවල් වගේ මේක ඇමතිතුමා මේක මම දන්නේ මේක අගමැතිතුමා මේක මම දන්නේ නැහැ. එහෙම කියන්න සූදානමක් මම නැහැ. මම දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම බාර ගන්නට ඕන. අපි ක්‍රමවේදයක් යෝජනා කරා. ව්‍යාපාරය නැති කරගන්නෙත් නැතුව, බදු දෙන්නෙත් නැතුව, විකුණන්නෙත් නැතුව. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න එන්න වැඩ කරපු ස්වාමින් වහන්සේලාත් මේකට විරුද්ධව කතා කරනවා. මම උන්වහන්සේලාට කතා කරා. මම මේක පැහැදිලි කරලා උන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේවා ගැන කතා කරන්නට. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව මුලින්ම ව්‍යාපාරය මොකද්ද? ඒ ව්‍යාපාරය අපි රැකගන්නේ කොහොමද? ඒක තවදුරටත් ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? බලන්නට ඕනේ. අපේ ස්වෛරීත්වය, අපේ අයිතිය මේවා රටට දෙන්නේ නැතුව කොහොමද ක්‍රමවේදය කියන එක. පරම්පරා 3ක් ජීවත් වෙන ගම්මානයක් තමයි මේ යට
අටපාත ගම්මානය කිසි කෙනෙකුට මැනුම් කටයුතු කරලා ඔප්පුවක් ලබා දීලා නැහැ. අපේ ජනස මේ හැරි වන සංරක්ෂණයට ඇත්තේ නිදහස් කළ වහාම අපිට මැනලා නෑ එහෙම වහාම කියලා කියන වචනේ පාවිච්චි කරන්න එපා. මට කියන්න හරියට මෙන්න මේක අපි කරනවා කියලා. වහාම කිව්වම ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. මනින්න පුළුවන් ඒවා ටික ඉක්මනින්ම මැනලා අවසන් කරා. දැනට පාරම්පරිකව ඒගොල්ලෝ පාවිච්චි කරන ඉඩම් බලපත්‍රයක් දෙත හැකිනේ මනින්නකම්. අපි LRC ඉඩම් වල ජීවත් වෙන්නේ මේ වෙනකන් අපිට ඔප්පු නැහැ. පහුගිය කාලේ වල චක්ලයක වල ප්‍රශ්නයක් තිබුණා. ගොඩක් අයගේ මුදල් ගෙවීමේ හැකියාව තමයි නැත්තේ ඒගොල්ලන්ට ගෙවන්න. දැන් එහෙම මුදල් ගෙවන්න බැරි ඒවා ඒගොල්ලන්ට ලබා දෙන්න මගෙන් අවසරයක් ඕන නම් ඒක මට කියන්න. එතකොට මම ඒ අවසරය දෙන්නම්. ඉතින් ගොඩක් ඒවා තියෙන්නේ ජනාධිපතිතුමනි ඉඩම් බලෙන් අල්ලගත්තේ මේ අලුත් ඒවා තියෙන්නේ. දැන් ඔය අල්ලගත්ත ඒවත් අහිංසක ඉඩමක් නැති දුප්පත් කෙනෙක් නම් නීති අනුකූල දෙන්න ඒගොල්ලන්ට. ව්‍යාපාර වශයෙන් හොරෙන් අල්ලගත්ත ඒවා තමයි ගන්න ඕන ආපහු. ගරු ජනාධිපතිතුමනි බබ්මතු අටපාත කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදටත් මඩුවක් තමන්ගේ පන්ති කාමරය කරගෙන අධ්‍යාපනය ආධාරනවා. අද වෙනතුරු අපිට අපේ පාසලට කියලා එක නෙට් බෝලයක් වොලිබෝලයක් නැහැ ජනාධිපතිතුමනි. අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයයි කොළඹ නාගරික පාසල ක්‍රීඩා උත්සවයයි කියන ජනාධිපතිතුමනි අපිට නම් ලොකු හීනයක් වගේ. දුව කියන්න මුලින්ම කළා ඕන මොකද්ද? ඉගෙන ගන්න පාසල් ගොඩනැගිල්ලක් අවශ්‍යයි ජනාධිපතිතුමනි. පාසල් ගොඩනැගිල්ල. දැන් ආණ්ඩුකාරතුමා ඒක පොරොන්දු වෙනවා ගොඩනැගිල්ල ලබා දෙන්න ඉක්ම කරලා දෙන්න. බොහොමත් ස්තුතියි ජනාධිපතිතුමනි. දෙක දෙවෙනි බලාපොරොත්තුව තමයි ජනාධිපතිතුමනි අපේ මේ ක්‍රීඩා පිටිය. හරි ඒක මම හමුදාවට කියලා කළා දෙන්නම්. එතම. ඒකටත් බොහොමත් ස්තුතියි ජනාධිපතිතුමනි. තුන්වෙනි එක ජලය ගැන තියෙන ගැටලු ටිකක් අපි වෝටර් බෝඩ් එකෙන් ඒකට අවශ්‍ය තාක්ෂණික සහාය දීලා ඒක මේකේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හරි බලන්න සර්. හතර මොකද්ද? හතර. ඇති වෙන ගුරුවරු ඉන්නවා. මේක ජාතික පාසලක් කරන්න එහෙම තියනවාද? මේ ජාතික පාසල් එකට අපි දැන් අපේ ගරු ඇමතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25ටම ඒවල තියෙනවා මෙහෙන් තීරණය කරලා එවන්න කියලා. එතකොට එතෙන්දි තීරණය කරලා අපිට එවුවට පස්සේ කිසිම ගැටලුවක් නැහැ සර්. ඒක කරන්න පුළුවන්. කන්තලේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට සහ ඔහුගේ පන්තියකට සහභාගී වූ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් 200කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අද දිනේ ආසාදිතයන් 724ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 57587 දක්වා ඉහළ ගියා. මේ අතර බස්නාහිර පළාතේ ස්ථාන 3කදී කොවිඩ් එන්නත් පෙරහුරුවක්ද අද පැවැත්වුණා. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය එක්ව නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රටට ගෙන්වීම සඳහා අපේ රටේ සියලු අංශවල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අපේ රටට නොබෝ දිනකින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වීමේ කටයුතු සිද්ධ වෙනවා. මම දැන් මේ මොහොතේ රැඳී සිටින පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඔබට දැක් ගැනීමට හැකියාව තිබෙනවා. එන්නත් ලබා ගැනීමට පැමිණෙන අය මුලින්ම මේ විදිහට ඔවුන්ට අංක ලබා දීමෙන් අනතුරුව අසුන් ගැන්වීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉන් අනතුරුව තමයි ඔවුන් එන්නත් කරන කාර්යය සඳහා යොමු කිරීම සිද්ධ කරන්නේ. එන්නත් ලබා දීමේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? ඒ සඳහා පහසුකම් සපයන්නේ කොහොමද? වෛද්‍ය කාර්ය මණ්ඩල සූදානම් වන්නේ කොහොමද? මේ සියලු දේවල් පිළිබඳව පෙරපුහුණු වීම තමයි අද දිනේදී පැවැත්වෙන්නේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වගේම පිළියන්දල දිසාරෝහලේ ඒ වගේම රාගම රෝහලේ එන්නත්කරණය පිළිබඳව පෙරපුහුණු වීම කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. ආයුබෝවන් වෛද්‍යතුමනි අපිට දැනගන්න පුළුවන්ද දැන් කොහොමද මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ? සායනවල මෙම සායනික වැඩසටහන කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක පිළිබඳව විශේෂ පෙරහුරුවක් මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇවිල්ලා මේ අධීක්ෂණය කරනු ලබනවා. එතකොට මෙම එන්නත ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන් පැමිණි අවස්ථාවේ සිට එන්නත ලබාගෙන සුරක්ෂිතව පිටව යන අවස්ථාව දක්වා මෙම ක්‍රියාවලිය නිරීක්ෂණයට ලක් කරනු ලබනවා. ඔබතුමාට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ජනතාවට ඉදිරියේදී මෙම එන්නත් සායන වලින් ලබා දීමට රජයේ තීරණය කරපු අවස්ථාවල එම වැඩසටහන අපි විසින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්නේ නැතුව අපි දැනුම් දීමකින් පසු සායන වලට පැමිණිලා ඒ තෝරා ගන්නා නිර්ණායකයන් සපුරා තියන අයට මෙම එන්නත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ලබා දීමට අපි සූදානමින් සිටිනවා. ගෙවුණු පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතින් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 306ක්. ඉතිරි ආසාදිතයින් 481 දෙනාම බස්නාහිර පළාතෙන් බැහැරව වාර්තා වීම කැපී පෙනුණා.
ඒ අතරින් ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 108ක්. ඊයේ දවසේ රෝගීන් 800ක් වාර්තා වුණා. අපිට පේන්නේ රෝගීන් 800. නමුත් රෝග නිවාරණ අංශයට ඒක 800ක් නෙමෙයි. ඒ ඉලක්කම ඊට වඩා වැඩි. මොකද මේ 800ම ආශ්‍රිතව ආශ්‍රිතයන් බිහි වේ. අඩුම ගානේ එක්කෙනෙකුට 10 දෙනෙක් ඇති වුණොත් ආශ්‍රිත වෙන 8000. මේ 8000ම අපි ආවේක්ෂණය කරන්න ඕන. ඒ අය හොයලා බලන්න ඕන. ඒ අය නිරෝධායනය කරන්න. ඒ අයට PCR කරන්න ඕන. පොසිටිව් වෙන අය ඊට පස්සේ රෝහල්ගත කරන්න ඕන. මේක ඊටාම බැරෑරුම් කාර්යයක්. මේ අතර අනුරාධපුර දේවානම්පියතිස්සපුර 295 ග්‍රාමනිලධාරී වසම අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කෙරුණා. හැටන් බොස්කෝ විද්‍යාලයේ සිසුවෙකුටත් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තවත් සිසුන් 37ක්, පවුලේ සමාජිකයින් 4 දෙනෙක්, ගුරුවරු 14ක් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කන්තලේ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ඔහුගේ පන්තිවලට සහභාගී වූ සිසුවෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ප්‍රදේශීය පාසල් කිහිපයක සිසුන් 200කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ළමයින් තුළ කොවිඩ් ආසාදනය වීම යම්කිසි ප්‍රවණතාවයකින් ආරම්භයක් ඇත්ත අපි දකිනවා. පහුගිය දවස්වල විශේෂයෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රියල් නිශාන්ත මහත්මයාත් කොවිඩ් ආසාදිතයෙකු බවට පත් වුණා. ඒ වගේම අපි දන්නවා මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොවිඩ් ආසාදනය වී තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ වගේ විශේෂ ආරක්ෂිතව ඉන්න පුද්ගලයෝ මේ. එහෙම තියෙද්දි කොවිඩ් ආසාදිත වුණා නම් පාසල්වල මේ වගේ එක සැරේ නිරාවරණය වීම බරපතල ගැටලු සහගත තත්ත්වයක්. පාසල්වල හාමුලේස හරි කමන්නේ PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හරි කරන්න. පාසල් පද්ධතිය හරහා ව්‍යාප්තිය අවම කරගන්න පුළුවන් මුලින්ම මේ පරීක්ෂණ සිදු කළොත්. කොවිඩ් පැණි ලබා ගැනීමට පැමිණි වෛද්‍යවරයෙකුට පහර දීමේ පුවතක් පිළිබඳව අදාළ වෛද්‍යවරයා කළ ප්‍රකාශයක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණ කළා. මේ පිළිබඳ සිදු කළ පැමිණිල්ල කෑගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය අද විභාගයට ගනු ලැබුව අතර ධම්මික බණ්ඩාර වෙද මහතාද පොලිසියට කැඳවා තිබුණා. මගේ පොලිසියෙන් කට උත්තරයක් ගත්තා. එහෙම දෙයක් වුණාද කියලා. තුමා ඉල්ලීමක් කෙරුවා මේ ගැන මාධ්‍ය තුලින් වරදක් වුණායි කියලා ඒක නිවැරදි කරන්න කියලා. ඒ විතරයි වෙන මොකුත් උන්නේ නැහැ. පාරදීමක් වුණා කියලා පිළිගත්තා. පිළිඅරගෙන ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් වෙච්ච මට අපහාසයක් කරලා තියෙනවා. මේ බලෙන් ගත්ත වීඩියෝ කියලාත් ඒතුමා පිළිගත්තා. ඒක ප්‍රසිද්ධ මාධ්‍ය තුලම මම මේක වැරද්ද නිවැරදි කරනවා කියලා පිළිඅරගෙන පිළියන්නේ පොරොන්දු වුණා. ඒතකොට මෙතනින් හට අධිකරණ ක්‍රියාමාර්ග මුකුත් වෙන්නේ නැහැ කියන එකද කියන්නේ? නෑ මම කිව්වේ ප්‍රසිද්ධ මාධ්‍යයේදී මේක අනිවාර්යයෙන්ම මගේ වැරද්ද නිවැරදි කළ යුතුයි. නිවැරදි නොකළහොත් මම ඉදිරියේදී ආපහු ක්‍රියාමාර්ගයට යන්න වෙනවා කියලා. මේ අතර ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදූ කොවිඩ් පැණිය මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසර හිමි වූයේ පසුගිය දෙසැම්බර් මාස 22 වෙනිදායි. කෙසේවත් ධම්මික බණ්ඩාර මහතා විසින් අදාළ සහතිකය ප්‍රතික්ෂේප කර ඉරාදමු ආකාරයයි මේ. ඒක අන්ත මේ කතා කරලා එහෙම කරමු. මෙන්න සාතිකේ මේක තමයි කරවා ගන්න නෑ උනේ. මෙන්න සාතිකේ නැත්තම් මට සාතිකේ දෙන්න එපා. හිරු CIA හරහා රටට අනාවරණය කිරීමෙන් අනතුරුව රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු පරිවාර රක්ෂිත කලාපයේ හෙළිපෙහෙළි කළ ශාකවල වටිනාකම රුපියල් කෝටි 100කට අධික බවට ඇස්තමේන්තු කර තිබෙනවා. වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ පත් කළ විශේෂ කමිටුව මගින් මෙම ඇස්තමේන්තුව සිදු කර ඇත්තේ එම වනවගා කටයුතු පුද්ගලික වියදමින් සිදු කරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන්ට ලබා දී තිබූ අධිකරණ නියෝගයකට අනුවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නැවත පදිංචි කිරීම් වලට මුවා වෙමින් විල්පත්තුව අවට කල්ලාරු ඇතුළු පරිවාර වනකලාපය වෙනසූ ආකාරය හිරු CIA හරහා අප 2014 වර්ෂයේ සිට දිගින් දිගටම අනාවරණය කළා. විල්පත්තුව අවට වන විනාශයට එරෙහිව සමාජය අවදි කිරීමට එම හෙළිදරව්ව උපකාරී වුණත් සෙසු මාධ්‍ය නිහඬව සිටියදී හිරු සිදු කළ අනාවරණය පිළිබඳව හිටපු අමාත්‍යවරයා උරණව සිටියේ මෙලෙසින්. ලොකු ප්‍රශ්නයක් නෑ. එක මාධ්‍යම මම නම් සන්තෝෂෙන් කියන්න පුළුවන් හිරු කියලා මාධ්‍යයක් හරියට ලොකු ෆිල්ම් වගේ පෙන්නනවා. දිගටම පෙන්නනවා. විල්පත්තුව අවට වන විනාශයක් සිදු නොවූ බව පෙන්වීමට ඔහු අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් අපගේ ප්‍රවෘත්තියේ නිර්වද්‍යතාවය පිළිබඳව ස්ථාවරය ඊට වඩා ප්‍රබල වුණා. මේ ජනතාව කවුරුත් විල්පත්තු වනාන්තර ඇතුළට ගිහිල්ලා පදිංචි වෙලාත් නැහැ. සමහර මාධ්‍යෙන් ඒ වාගේ ප්‍රචාරයක් ලොකුවට ගෙනිච්චා. එමෙතුමා තමයි මේ ප්‍රශ්නේ පටලවාගෙන තියෙන්නේ. විල්පත්තු අපේ පොඩි අතර 50ක් කල්ලාරු වනය විනාශ කරනවා කියලා තමයි මේ මාධ්‍ය වාර්තා කරන්නේ. පැහැදිලි කරනකො. මෙතුමා කතා කරනවා මේකේ උත්තර එනවා. එහෙම වැරදක් වෙලා තියෙනවා නම් මම ඔබතුමාලාට කියන්නේ වැරදි කරපු අයට නඩුවක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා.
මේ අතරතුරයි 2015 වර්ෂයේදී පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණය හමුවේ වන විනාශය පිළිබඳව පෙත්සමක් ගොනු කළේ. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ විභාග කෙරුණු මෙම නඩුවේ ඓතිහාසික තීන්දුව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ නොවැම්බර් 16 වනදායි. එම තීන්දුවේ දැක්වුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රක්ෂිත කලාපය හෙළි කරමින් සිදු කළ නැවත පදිංචි කිරීම නීති විරෝධී බවයි. හෙළිපෙහෙළි කළ වනාන්තර කලාපය තුළ සිය පෞද්ගලික වියදමින් නැවත වනවගාවන් සිදු කරන ලෙසද පෙත්සම්කරුවන්ට නඩුගාස්තු ගෙවන ලෙසද අභියාචනාධිකරණය ඔහුට නියෝග කළා. එය අනුව එම වන විනාශයේ අලාභය ගණනය කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටු නිර්දේශ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට හා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අදාළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 10කට අධික බව වන සම්පත් සංවර්ධන රාජ්‍ය මාත්‍ය විමලවීර දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ප්‍රකාශ කළ අතර අදාළ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුරටත් නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා. අධිකරණ තීන්දුව ප්‍රකාරව වනවගාව නැවත සිදු කිරීම සඳහා එම මුදල රජයට ගෙවන ලෙසද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳව පරිසර සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. හිරු සීයයි ඒ වැඩසටහන ඇතුලේ වන විනාශය පෙන්නුවා. මිනිසුන්ගේ හද කම්පනයකට පත් වුණා. ඒ ගෙන සටන කූටප්‍රාත්‍යයට පත් වෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එය නිර්ණය කළා. දැන් නීතිපතිට අධ්‍යයවලා තියෙනවා. හිටපු අමාත්‍යවරයාට කෝටි 121ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි කියලා. නව කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නැගෙනහිර ජැටිය සුරකීම වෙනුවෙන් තමන් ආරම්භ කළ සටන නොනවත්වන බව නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ සංවිධානය පවසනවා. ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ ලබා දුන් යෝජනාවලිය පිළිබඳ අදහස් දක්වමින් මේ වාර්තාවෙන් අපි කිව්වේ මේක අපිට හදන්න පුළුවන්, අපිට තාක්ෂණය තියෙනවා, අපිට දැනුම තියෙනවා, මේක හදන්න අපිට ඉඩ දෙන්නේ කියන කතන්දරය තමයි අපි කිව්වේ. ඒක බැහැර කරන්න බෑ කැබිනට් අනුකාරක සභාවට. මේකේ තියෙනවා ප්ලෑන් දෙකක්. එකක් තියෙනවා 2 year plan එකක් 3 year plan එකක් තියෙනවා. 2 year plan එකෙන් අපි කියලා තියෙනවා ඩොලර් මිලියන 125ක් අපිට අවශ්‍යයි මේක හදන්න. ඒක අපිට soft loan එකක් හැටියට ලංකාවේ ඕනෑම බැංකුවකින් ගන්න පුළුවන්. රාජකාරියට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නත් පුළුවන් මේකේ අපේ තියෙන සංචිත වලිනුත් ඕනෑම ක්‍රමවේදයකට මේ කියන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. 3 year plan එකේ කිසිම ඉන්වෙස්ටර් කෙනෙක්වත් ලෝකල් බැංක් එකෙන්වත් ලෝකල් ඉන්වෙස්ටර් කෙනෙක්වත් කවුරුවත් ඕනේ අපිට බැංක් එකක තියෙන soft loan එකක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේ ඔපරේට් කරන මුදලින් අපිට වෙන් කරලා තියෙන බජට් එකේ ඇලොකේෂන් එකෙන් ක්‍රේන් 4ක් අරගෙන යන්ත්‍රෝපකරණ ටික ගන්නවා නම් මේක අපිට ඉක්මනින්ම කරලා ඉවර කරන්න පුළුවන්. අපි ඒ යෝජනාව දුන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත. මේ යෝජනාව නිකන් වෘත්තීය සමිති කාර්යෝ ටිකක් හදපු එකක් නෙමෙයි. මේ යෝජනාව ගොඩනගන්නේ ශ්‍රී ලංකා වරාධිකාරියේ වරලත් ඉංජිනේරුවන් ගෙන් සැදුම්ලත් ඉංජිනේරු සංගමය ශ්‍රී ලංකා වරාධිකාරියේ විධායක නිලධාරීන්. මේ සටන ජයග්‍රහණය කරලා මිසක් අපි පස්සට යන්නේ පාලන අධිකාරිය මර්ධන අස්තය යොමු කරලා තියෙනවා. අපේ පොදු සේවක සංගමේ ලේකම් සහෝදරයව ස්ථාන මාරු කරලා තියෙනවා. අපේ වාණිජ්‍ය හා ප්‍රගතිශීලී සේවා සමිතියේ ලේකම්තුමාගෙන් කට උත්තර අරන් තියෙනවා. අපේ ඉංජිනේරු සංගමේ සභාපතිතුමාගෙන් කට උත්තර අරන් තියෙනවා. මේ වගේ විහිළු කරන්න එපයි කියන එක අපි කළමනාකරණයට කියනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා. සමහර මහා සංඝයා වහන්සේ කතා කරනවා දැනටම ආණ්ඩුව නැගෙනහිර ජැටිය විකුණුවයි කියන හැඟීමක් ජනතාවට ඇති වෙන විදිහට. ඉතින් මේ අපි මේ රජය බලයට පත්වීමට යම්කිසි සහායක් යෙදුවයි කියන එක සත්‍ය දෙයක්. නමුත් අපි ඒ නිසාම විවේචන පමණක් එල්ල කිරීම සාධාරණයි කියලා මා කල්පනා කරන්නේ නැහැ. රට රකින්නවා කියලා මිනිස්සු අද කිසි හිරිකිතයක් නැතුව කියනවනේ කොළඹ වරාය දෙනවා කියලා ඉන්දියාවට. ආණ්ඩුව මෙච්චර ඇයි මේ ඉන්දියාව ඉස්සරහ දන ගහන්නේ? ඉන්දියාව අපට ඕන. ඉන්දියාවත් එක්ක තමයි යන්න ඕන. වරායේ අයිතිය සම්පූර්ණයෙන් අපේ අතේ තියාගන්න. වෙනත් රටවල් එක්ක යම් ගිවිසුම් වලට එන්න ඕන. බය වෙන්න එපා. වරායේ විකිනෙන්නේ නැහැ. වරායේ සංවර්ධනය, වරායේ බිස්නස් එක බොහොම සහයෝගයෙන් මිත්‍රශීලීව කරන්න ඕන. ඒකට ඉතින් පොඩි ගිවිසුමකට එයි. UNP ආණ්ඩුව කාලේ පබ්ලික් ප්‍රයිවට් කරේ 80%ක් ප්‍රයිවට් 120ක් පබ්ලික්. 80%ක් ප්‍රයිවට් දෙනකොට කටවහගෙන හිටපු අය තමයි දැන් රෙද්ද උස්සගෙන අලිසං ගලෝගෙන කෑ ගහගෙන යන්නේ. මෙච්චර පාඩු ලබන තැන් තියෙද්දී ලාභ ලබන වරායම කැලක් තමයි දෙන්න හදන්නේ. ඉන්දියාව ගන්න හදන්නේ මොකද? බංගලොත් වෙච්ච පාඩු ලබන්නේ උන්ට එහෙලට වැඩක් නැහැ. ඒගොල්ලන්ට තෝරි මෙහෙ ලාභ ලබන්නේ. අපි ලාභ ලබන එක විකුණනවා.
නැගෙනහිර පර්යාන්තය දන්න පටන් ගත්තේ මම වරාය ඇමතිවරයා කාලේ අපේ වරාය අධිකාරියෙන් අපේ රටින් මේක පාලනය කරමුයි කියන අදහස. මීටර 1500ක් හදන්න තියෙන එක සල්ලි තිබිච්ච විදිහට මීටර 450ක් විතර හැදුවා. හදලා ඉවර වෙලා මගේම කාලේ ඒකට අවශ්‍ය නැව්වල බඩු ගන්න දොඹකර ඇනුම් කරලා තිබුණා. 2015 අවුරුද්දේ තමයි ඒක ලංකාවට එන්න තිබුණේ. නමුත් අවාසනාවකට 2015 ජනවාරි 8 වෙනිදා වෙනත් ආණ්ඩුවක් ආවා. වෙනත් ඇමතිවරුපත් වුණා. පත් වෙලා දවසෙන් ඒක අවලං කරා. ඒ නිසා අපට ඒ සමාගමකට වන්දි ගෙවන්න සිදු වුණා. ඩොලර් වලින්. එදා ඉඳන් අද වෙනකම් ජටියෙන් රටට කිසිම ආදායමක්. ඉතින් එහෙම තියෙන වෙලාවේ ඔය උද්ඝෝෂණය කරන අය ඒවට විරුද්ධව කිසිම දෙයක් කරේ නැහැ. මෙහෙට ඉන්ජෙක්ෂන් එක එවලා ඒ අස්සේ වරාය දැහගන්න ඉන්දියාවට අයිතිය දෙන්න ඕනේ නැහැ. ඉන්දියාව හිතන් ඉන්නවා නම් මෙහෙට ඉන්ජෙක්ෂන් එක ගහලා ජනතාව නිර්වින්දනය කරලා ආණ්ඩුව හරහා වරාය පවර ගන්නට ඒකට මේ රටේ ජනතාව ඉඩ දිය යුතු නැහැ. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගොවීන් පිරිසක් ආරම්භ කර තිබූ උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. කෙසේ වෙතත් එම ස්ථානයේ පැවැත්වෙන සත්‍යාග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. හම්බන්තොට සූරේවැව වලසපුගල ප්‍රදේශයේදී ගොවින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අතරතුර ඊයේ පුද්ගලින් දෙදෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කෙරුණා. සෙසු පිරිස අද පෙරවරුව දක්වාම උපවාසයේ නිරත වූ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ගැටලුවලට විසඳුම් ලබා දීමට මෙලෙස පොරොන්දු වුණා. අනාම කළ ගියා. මැරණ එක සැපයි ප්‍රශ්නේ උසනන්න ඔබතුමා මැදිහත් වෙනවා නම් ඒකත් එහෙමයි. කොහොමද මැදිහත් වෙලා තිබුණේ දැන් වේගවත් කරන්න මැදිහත් මේක මේ කෙනෙකුට දෙන්නෙකුට කරන්න බැරි වැඩක්. මූලික වැඩ ටික කරලා ඉවරයි. විදේශ අඳුනාගෙන ඉවරයි. රෙගුලාසි අඳුනාගෙන ඉවරයි. මේ ටික නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලැබිච්ච ගමන් මේ පාර්ලිමේන්තුවට ගෙන්න. ඒකට හරිනේ මට දෙන්න මාසයක් පස්සේ දැන් ඇකිටලා වතුට මාසයක් දෙන්න මේ කාරණා ටික නැතිව ගන්නවා කියලා. අපි ලබන සුමාන විතර වෙනකොට අර හදපු රෙගුලාසි ටික නීතිපතිට යවනවා. මම ඒකේ කොපියක් මෙහාට එවන්නම්. අමාත්‍යවරයාගේ එම පොරොන්දුව මත මාරාන්තික උපවාසය අත්හැරීමට ගොවීන් එහිදී එකඟ වුවත් සත්‍යාග්‍රහය අඛණ්ඩව සිදු කරනවා. මේ අතර මහවැලි අධිකාරියේ නිලධාරීන් ඊයේ පස්වරුවේ ආරක්ෂක අංශ සමග එක්ව මෙම ප්‍රදේශයේ අනවසරයෙන් සිදු කළ වගා කටයුතු ඉවත් කිරීම මෙලෙස ආරම්භ කර තිබුණා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහල වෙතින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 25 වනදා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. අවමංගල්‍ය කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. 1922 වසරේ දෙසැම්බර් මාස 3 වන දින ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ගාල්ල බොනවිස්ටා පාසලෙන් සහ මහින්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1945 වසරේදී සිංහල සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ උපාධි ලබාගත් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූයේ 1949 වර්ෂයේදී. කැලණිය කොළඹ විශ්වවිද්‍යාලයේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය උපාධි පාඨමාලා සැකසීමටත් දැක් වූ දායකත්වය අතිමහත්. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා අවිචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසර වේදියෙකු ලෙස ප්‍රකට එඩ්වින් ආරියදාස මහතා ඉංග්‍රීසි සහ සිංහල භාෂා දිත්වෙන්ම ලිපි මෙන්ම කෘති රැසක් රචනා කළ විශිෂ්ට විද්වතෙක්. ජනතා සම්මාන, රාජ්‍ය සම්මාන, මාධ්‍ය සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමි කරගත් ඔහු ප්‍රචලිතව සිටියේ ඇවිදින පුස්තකාලය යන විරුදාවලියෙන්. ඊයේ පස්වරුවේ ඔහු සිය ජීවිතයට සමුදුන්නේ මෙරට ජනමාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් සිදු කළ අනුපමේය මෙහෙවර මතකයන් අතර තැන්පත් කරමින්. මෙවන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනීමට නියමිතයි.
මේ අතර එඩ්වින් නාරිදාස ශූරයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයට මෙන්ම සමාජයට ඉමහත් සේවයක් කළ එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකබද්ධව සිදු කරන බවයි. ලෝපුරා ජනප්‍රිය ඇමරිකානු ජනමාධ්‍යවේදියෙකු වන ලැරි කිං අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඔහු 87 වන වියේ පසු අතර කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණේ මීට සති කිහිපයකට පෙර ආතුවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂ බීජහරණය කිරීමේ වැඩසටහන යටතේ හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව පොලිස් වසම් 5කට අයත් පාසල් 32ක් විෂ බීජහරණය කිරීමද අද සිදු කෙරුණා. අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ MV යුරෝසන් නැමැති නෞකාව කිරින්ද මුහුදු තීරයේ පිහිටා ඇති කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ ගල්පරයක ගැටි අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ. ඒ පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් යොදා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. අද දහවල් 2ට පමණ ත්‍රිකුණාමලයේ වරායට සේඳු වීමට නියමිතව තිබූ මෙම නෞකාව මීටර 180ක් දිගින් සහ මීටර 30ක් පළලින් යුක්තයි. හොරණ සිට පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා දැරණියගල ප්‍රදේශයට ගිය වෙද මහතෙකු ඇතුළු පිරිසකට පහර දුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහර දුන් පුද්ගලයන් මෝටර රථයට සහ ත්‍රිරෝද රථයකටද හානි කර තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙලෙස පහර දී ඇත්තේ අදාළ රෝගීන්ගේම පුතුන් දෙදෙනා බවයි. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත් වෙනවා. ඇත්ත නොගත් ඇත්ත දැන ගැනීම අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.